අයිබෝවන් සුබබරු දේශනක් වසරවන්ත ජයග්‍රාහී දිනයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු වේලාවටම ශ්‍රී ලංකාවේ අනාගතය වර්තමානයේ සිට කතා කරන්නට අපි සූදානම්. අද දවසේදී අපේ ප්‍රස්තුතිය බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ මානයන් සොයාගෙන යන අපේ ගමනට විශේෂිත වූ සාධකයක් පිළිබඳ කතා බහ කරන්නට. මානව සම්පතක සංවර්ධනයකින් තොරව එසෙත් නැතිනම් මානව සම්පතේ ඉදිරි අනාගතය සැලසුම් කරනයකින් තොරව දේශයක සංවර්ධනයක් පිළිබඳ සිහින දකින්නට අපට පුළුවන් කියලා අප විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දාම රටේ අනාගත සංවර්ධන සැලැස්ම නිර්මාණය කරන මේ වේදිකාව තුළ අප විශ්වාස කරා මානව සම්පතේ ඉදිරි ප්‍රගමනය ගැන පැහැදිලිවම අප පුළුල් නිර්වචනයක් ඔබ වෙත සැපයවිය යුතුයි, රට වෙත සැපයවිය යුතුයි කියලා. ඒ නිසාම තමයි අද දවසේදී අපේ ප්‍රස්තුතිය බවට අපපත් කරගත්තේ සංවර්ධනය සහ මානව සම්පත. ඉතින් මානව සම්පතේ සංවර්ධනය සමස්ත දේශයේම සංවර්ධනයට හේතුකාරකයක් බවට පත්වන්නේ කොහොමද? මේ පැයක පමණ කාල සීමාව තුළ ඔබට හැකියාව ලැබේවි ඒ පිළිබඳව සැකහැර දැන කියා ගන්නට. හඳුනා ගනිමු මේ ප්‍රස්තුතිය ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් අද දවසේදී අපේ ආරාධනය යොමු වූ සම්පත්දායකත්වය. අප ආරාධනා කරේ ලයිෆ් කෝච් උදයා දේවමුල මහත්මයාට. අයිබෝන් පුතුමන්ට බොහොම ගෞරවයෙන් අපි පිළිගන්න අපේ ප්‍රථම මුණ ගැසීමව බොහොම සුන්දර වෙයි කියලා මම විශ්වාස කරනවා. උදයා දේවමුල මහත්මයා මගේ ප්‍රථම ප්‍රශ්නයම මම ප්‍රවේශය ලබා ගත්තත් මානව සම්පත කියලා. ඇත්තටම මානවයා කියන්නේ සම්පතක්ද? ඔව්. මාතෘකාවට පිවිසීමේදී මට ඇති වෙන ලොකු ගැටලු රාශියක් හේතුව තමයි දැන් මම පුද්ගලෙක් හැටියට මේ ලංකාවේ හෝ ලෝකයේ තියෙන මේ කඩදාසි අධ්‍යාපනයේ නිර්වචනත් එක්ක ලොකු අවුලක් තියෙන කෙනෙක්. ඒ අවුල මේක ඇතුළේදී මට පැන නැගෙන හින්දා ඔබගේ ප්‍රශ්නේ निराකරණය කරන්න දීපු අවස්ථාව ගොඩක් වටිනවා. මානවයා සම්පතක්ද කියන්න එක බලන්නම් මානවයා කවුද සම්පතක් කියන්නේ මොකද්ද හෝ කවුද කියන එකට එන්න ඕන. මම කියන්නේ මේ රියැලිටි එකයි නැචරල් එකයි. යථාර්ථය සහ ස්වභාවය. ස්වභාවය දැන් අපි හිතනවනේ මේ ස්වභාවය තමයි යථාර්ථය කියන්නේ සහ යථාර්ථය තමයි ස්වභාවය කියන්නේ කියලා. ඔව් ස්වභාවය තමයි යථාර්ථය. හැබැයි යථාර්ථය දැන් උදාහරණයක් හිට දැන් අද මම මේ වැඩසටහනට උදේ එද්දී මට මාතෘකාව නැවත නැවත බම්ප් වෙනවා මගේ ඔළුවේ. ඒ කියන්නේ මානවයා කොහොමද සම්පතක් වෙන්නේ කියලා. ඒ කියන්නේ මම එන වාහනේ රියදුරු මහත්තයා වාහනේ පදවන පැදවිල්ල හැටියට ඇත්තටම මේ රියදුරු මහත්තයා මේ සමාජයට මාර වදයක් දෙනවා. හැබැයි ඒකට ඉතිශය සාධාරණ හේතු රියදුරු මහත්තයට තියෙන්න පුළුවන්. සමහර වෙලාවට උදේ පාන්දර වාහනේ කැඩලා හින්දා පරක්කු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊරෑ ගිය වැඩකදී ලොකු ඩිලේ එකක් වීම හින්දා වෙන්න පුළුවන්. අපි හැමෝටම අපේ අඩුපාඩු සම්බන්ධයෙන් විවේචන තියෙනවා ඊටාම සාධාරණව. ඒක වෙන විදිහකින් කිව්වොත් එහෙම වරද්දට අඩුපාඩුවට හේතු කියන්න අපිට ගොඩක් පුළුවන්. හැබැයි එක සතෙක්වත් ඔහොම කරනවද? දැන් මම අහන්නේ මානවයා කවුද සම්පත කවුද කියන එකේදී දැන් අපි ඔක්කොම සත්තුනේ සියලු සත්වයෝ කියන එක ඇතුලේ හිකනලා මීයා කොටියා මිනිහා ඔක්කොම ඉන්නවනේ. ඒතකොට සියලු සත්වයෝ නම් මේ සුබාදහමත් එක්ක ඉන්නේ. සියලු සත්වයෝ නම් නිදුක් වෙන්න ඕන. අපිට තියෙන සුවිශේෂ දේ මොකද්ද මේ ජීවිතේ සංවර්ධනය වෙන්න ඕන කියලා. ඒ කියන්නේ සාමාන්‍ය සත්වයාගෙන් මානවයා කියන සත්වයා වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාව ඔබතුමා මතු කරන්නේ. ඔව් වෙනස් වෙනවනේ දැන් අපි මේ කියන විදිහට දැන් අපි සත්තු වෙනස් කරලා කතා කරනවා. දැන් උදාහරණයක් හිට ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක් වැරදි වැඩක් නොහොඹිනා වැඩක් කරාම මා තිරිසන් වැඩක් කරේ කියලා කියනවනේ. හැබැයි ඒක කාලෝචිත කියලා දැන් හිතෙනවා. ඕ දැන් නෑ එතන මට තියෙන ප්‍රශ්නේ තමයි තිරිසන් සත්තු කවුද වැරදි කරන්නේ? මට චතුර කියන්නකෝ වරදක් කරන සතෙක් මෙන්න මේ සතා මෙන්න මේ වරද කරනවා කියලා මට පොඩ්ඩක් කවුරු හරි කිව්වා. ඕනම සතෙක් බල්ලෙක් පූසෙක් කොටියෙක් හිකනලෙක් මොකෙක් හරි එකෙක් මෙන්න මේ වරද කරනවා කියලා කිව්වොත් කියන්න පුළුවන්ද? අපි සරලම දෙයක් කියමුකෝ. කැලේ කුණු තියනවද? මෙහෙනේ කුණු තියෙන්නේ. බොහොම සරල උදාහරණයක් ගන්න පුළුවන් අපිට. එතකොට දැන් සම්පත මානවයාද සතාද කියන ප්‍රශ්නේ එනවා. හරිද? ඊට පස්සේ බෑනෝ නෑ සම්පත් කියන්නේ ඒ කියන්නේ ද්‍රවශීලතාවයක් ඇති. කොහොම නිර්වචනය එනවනේ අපිට. එතකොට ෆයිනෑන්ෂියල් වැලියු එකක් ඇති. මූල්‍ය වටිනාකමක් ඇති. එහෙම ගත්තොත් දැන් මුවෙක් වගේ මැරුවන් පස්සේ තමයි මූල්‍ය වටිනාකමක් එන්නේ.
එහෙම නැත්නම් ඒව කූඩු කරලා පෙන්නද්දි තමයි මූල්‍ය වටිනාකමක් එන්නේ. එතකොට මේ මූල්‍ය කියන මුදල් කියන කාරණාවත් එක්ක තමයි අපි ඔය සම්පත් විග්‍රහ කරන්නේ මේ කියන කඩදාසි අධ්‍යාපනය ඇතුලේ. එහෙම විග්‍රහ කරද්දි සතාට මිනිස්සුන්ගෙන් තොර අනිත් කිසිම සතෙකුට සල්ලි ඕනේ නැහැ. අපිටනේ සල්ලි ඕනේ. එහෙමනම් අපි මේ මානව සංවර්ධනය සහ ඔය මානව වටිනාකම් මානව සම්පත් කියන සියල්ල ඇත්තට ගත්තොත් රියැලිටි එක ගත්තොත් විග්‍රහ කරන්නේ කරන්සිස් වලට සාපේක්ෂව. එක්ක ඩොලර් එක්ක රුපියල් එක්ක යන මුදල් වලට සාපේක්ෂව. අපි මුදල් වලට සාපේක්ෂව මේ සියල්ල විග්‍රහ කරද්දී සහ වටිනාකමක් බරක් තබද්දී අපි අපේ ජීවිතේ හැම ක්‍රියාකාරකමකටම බරක් තබනවා. ඒ බර තබන්නේ අපි කොච්චර ගුවත් මේ මානව වටිනාකම් අනුව අනම්මනම් කියලා නැහැ. රුපියල් අනුව ලංකාවේ නම් දැන් කියන ඩොලර් අනුව. ඒතර මේ මොහොත අපිට කීයක් ලැබෙනවද? මේ මොහොතේ මගේ වටිනාකම රුපියල් වලින් ඩොලර් වලින් කීයද? කියන කාරණාවේදී අපි අපිව තක්සේරු කරන්නේ අපිව සම්පතක් හැටියට අර්ථ දක්ව ගන්නේ money minded. මූල්‍ය කියන එක ඉස්සරහට ගෙනල්ලා. අන්න එහෙම මූල්‍ය කියන එක ඉස්සරහට ගෙනල්ලා අපිව අර්ථ දක්ව ගනිද්දී සම්පතක් හැටියට මම ඒකට එකඟ නැහැ. ඒ කියන්නේ අපි අපිවම වර්ණනා කර ගැනීමක් අතිශයෝක්තියෙන්ම. වර්ණනා නම් කරගත්තත් කමන්නේ. ඒ කියන්නේ දැන් අපි අපිව අපේ පැයක් කීයද? අපේ පැයක් රුපියල් කීයද? එහෙම හිතන අපිට ලොකු ගහක් දැක්කන් පස්සේ හිතන්නේ වටාඩි කීයක් තියෙනවද කියලා මිසක් අපිට ගහ පේන්නේ රුපියල් වලින්. අන්න ඒක තමයි මම කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම වාහනේ බලනකොටම ඇහැ දැන් යන්නේ නම්බර් එකට. ඒක ඉංග්‍රීසි නම්බර්ස් දෙක එකක්ද තුන එකක්ද එක ශ්‍රීද. එතකොට ඒක යන්නේ රුපියල් වලට ඩොලර් වලට. මේ තමයි මානවයාගේ චින්තනය අධ්‍යාපනය විසින් ගොඩනගලා තියෙන විදිය. දැන් මේක අධ්‍යාපනය විසින් කොහොම කවුරුද එහෙම කොහොමද එහෙම කියන්නේ කියලා. ඒක වෙන මාතෘකාවක්. අපි අනිවාර්යෙන් කතා කරමු මේක මේ මාතෘකාව ඇතුලේ. ඔව් ඒ හින්දා එතකොට අපි ඇත්තටම මේ සම්පතක් කියලා අපිව විග්‍රහ කරගන්නවා කියන තැනදී මම කියන්නේ මානවයා මේ පෘථුවියට මේ සබාදහමට මහ වදයක්. මහ වදයක්. එයා සම්පතක් හැටියට මම දකින්න සූදානම් නැහැ. අපි මෙහෙම කියමුකෝ. දැන් මේ බෞද්ධ කියන සංකල්පය තබාගෙන හෝ නැතුව දැන් බුදුදහමේ තියෙනවනේ සිල්පද පහක්. පංචශීලය කියලා. ඕ මේක ඕනම ආගමක ඕනම කෙනෙකුට රකින්න පුළුවන් නම් හොඳයිනේ. මිනිස්සු හැටියට. එතකොට මට කියන්නකෝ චතුර මේ සතෙක් ගත්තොත් මිනිසා නොවන අනිත් සතුන්ගේ මොන සතාද සිල්පද කඩන්නේ? අනිත් පැත්තේ මං අහනවා මොන මිනිහද මේ පහ රකින්නේ? දැන් එතකොට මට ප්‍රශ්නයක් එන්නේ අර ඔබ කියපු මේකේ මානවය දැන් සම්පතක්ද? දැන් මේ සිල්පද පහේ තියෙන්නේ කය වචනේ සංවර කරගන්න ක්‍රම පහක් නේ. සිත කය වචනේ තුන්තර සංවර කය වචනේ සංවර කරගන්න ක්‍රම පහක්. එතකොට මේ පහේ ඇතුලේ අපිට අපි ජීවත් වෙන හැමතැනටම පුදුමාකාර යහපතක්නේ එන්නේ. කියන කාටවත් කරදරයක් නැහැ. අපේ භාෂාවෙන් කියනනේ ජොලිය හැමෝටම ඉන්න පුළුවන් එකක් මේක. සතුටෙන් සන්තුට්ටි පරමන්දරන් කියන එකේ ඉන්න පුළුවන් එකක්. එතකොට මෙන්න මේ කියන සිල්පද පහ දැන් අපිනේ කියන්නේ. අපිනේ උදේ පාන්දරට සජ්ජායනා කරන්නේ. අපිනේ පොතපතින් ඉගෙන ගන්නේ. රකින්නේ අපිද? ජීවිතයකට ඉස්කෝලේකට ගියේ නැති අකුරු සාහිත්‍ය දන්නේ නැති පොත් කියවන්න දන්නේ නැති ආගමක් දහමක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති සත්තු ළඟ තමයි සිල්පද රැකෙන්නේ. සතෙක් කඩන සිල්පදයක් කවුරු හරි පුළුවන් නම් කියන්න. අපි රකින්න සිල්පදයක් පුළුවන් නම් කියන්න. සහ අපි සිල්පද කඩන්නේ ඇයි? ඩොලර් වෙනුවෙන් රුපියල් වෙනුවෙන්. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම් ඔබට. චතුර දැන් අපි දන්න විදිහට ජපානය කියන්නේ බොහොම බෞද්ධ රටක් නේ. දැක්ක තන හිස නමලා පුදුම ආචාර කරන රටක්. මේ වෙනකොට ජපානයේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මානව සම්පතට ඔබ අමුණන්න. මොකද්ද ප්‍රශ්නේ? ජපානයේ වේගින් මත්පැන් වලින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා. හැබැයි ඒක කෙනෙකුට කියන්න පුළුවන් සංස්කෘතිකමය වශයෙන් හෝ මානව සම්පතේ වටිනාකම වශයෙන් ඒක යහපත් දෙයක් කියලා. ඔව් දැන් මම කියන්නේ දැන් අපි මානව සම්පත කොහොමද විග්‍රහ කරගන්නේ කියනකොට මම කියන්නේ අපිට විග්‍රහ කරගන්න වෙන්නේ අපේ සංවර්ධනයට සාපේක්ෂව. අපි සංවර්ධනය කියලා කියන්නේම වැඩිපුර රුපියල් හම්බ කරන්නේ. ඒකනේ එච්චනේ. එතකොට දැන් හයිවේ එකක් කෙනෙක් සංවර්ධනයක් කියලා කියන්නේ ඇයි?
වැඩිපුර ආදායම ඩොලර්ස් උතනත් එක්කනේ. එතකොට ජපාන රජයට මේ වෙලාවේ තියෙන ආර්ථික වශයෙන් ගැටලුවක් අලුත් පරම්පරාව තරුණ පරම්පරාව ජපානයේ මත්පැන් වලට යොමු වෙනව අඩුයි. ඒ හින්දාම ජපානයේ රාජ්‍යයේ ආදායම අඩු වෙලා තියෙනවා. දැන් ජපානයේ මොකක්ද දන්නවද කරන්නේ? මත්පැන් ප්‍රමෝට් කරනවා. දැන් මට කියනවා ජපානයේ තියෙන බෞද්ධකම සුරාමේරිය මජ්ජ ප්‍රමාද අට්ටානාද දැන් ඉස්සරහින් ඉන්නේ මහා භාණ්ඩාගාරයේ ඉස්සරහින් ඉන්නේ. ඒතර ජපානයේ බෞද්ධකමටද තැන දීලා තියෙන්නේ ජපානයේ මුදල් ක්‍රමයටද තැන දීලා තියෙන්නේ. දැන් එහෙම ගත්තම ජපාන් මානවයා අද ඉන්නේ සංවර්ධනීය අවස්ථාවකද නැද්ද? ජපාන් තරුණයා අද මත්පැන් වලින් ඈත් වීම සංවර්ධනීය මානව ලක්ෂණයක්ද අසංවර්ධිත මානව ලක්ෂණයක්ද කියලා ප්‍රශ්න කරොත් මේ හැමදේම සාපේක්ෂයි. ජපානට එන්නේ අඩු වෙන්න රාජ්‍ය ආදායම අඩු වෙන්න ඒකට ප්‍රධාන හේතුව නම් මත්පැන් ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ ශිල්පද පහෙන් කන්න නොකී ඉන්න වෙනවනේ දැන් ජපානයේ. ජපාන් ළමයින්ට සුරාමේරිය මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාධි එහාම කියන ජපාන් භාෂාවෙන් කියන ශිල්පදේ නොකර ඉන්න වෙනව. නැත්තම් මේක ප්‍රොමෝට් කරන්න බෑනේ. දැන් අපේ හාමුදුරුවෝ අපි හැමෝම ඉස්කෝලේ ඉඳන් සුරාමේරිය මජ්ජපමා දට්ටානා කියන එකෙන් මොකද්ද කරන්නේ? මත්පැන් පානය අඩු කරනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මත්පැන් පානය අඩු කරන් පස්සේ මේ අපේ රජයේ ආදායම අඩු වෙනවා නම් මේක නතර කරන්න ඕනේ කියලා. ඒ හින්දා මම දැන් අපි යන්තම් මාතෘකාව ලියා ගන්න බලමු. දැන් මේ කියන මාතෘකාව ඇතුලේ තියෙන්නේ මානවයා කියන්නේ කවුද? මානවයා හොඳද? නරකද? මම කියන්නේ අපිට නෙමෙයි දැන්. ඔබට හොඳ එකක් මට හොඳ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ මේ සබාදහමට මානවයාගෙන්ද වැඩියෙන් කරදර වෙන්නේ සත්තුන්ගෙන්ද? අන්න එහෙම ගමුකෝ. එතකොට ඒදි තීරණය කරන්න මානවයාගෙන් තමයි කරදර වෙන්නේ. ඔව් දැන් ඔබතුමාගේ විග්‍රහයත් එක්ක මට තේරුණ දෙයක් තමයි අපි ජපානයේ සංස්කෘතිය ඒ විදිහටම ලංකාවට ගලප ගන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රවර්ධන ඒ විදිහට තිබිච්ච තැන්. හැබැයි ඔය දීර්ඝ විග්‍රහය ඇතුලේ මට තේරිච්ච දෙයක් ඔබතුමාගේ මතයට අනුව මේ දීර්ඝ කාලීනව ඔබතුමා මානව සම්පතත් එක්ක ගැවසුණු කෙනෙක්. ඒ නිසාම මේ මානව සම්පතක් නොවනවා කියලා තමයි ඔබතුමා ඉන්නවා කියලා මට හැඟෙනවා පෞද්ගලිකව. එසේනම් ඔබතුමාගේ විග්‍රහයට අනුව අපි කොහොමද මානව සම්පතක් බවට පරිවර්තනය කරගන්නේ? ඕ චතුර මම අර උදාහරණයක් කිව්වේ ජපානයයි ලංකාවයි දෙකම බෞද්ධ රටවල් කියලා කියාගන්න හින්දා සහ ජපානයේ තියෙන මිනිස්සු අපිත් තියෙන මිනිස්සු මානව සම්පතක් වීම තීරණය කරන්නේ රුපියල් මත කියන එක ඔප්පු කරන්න පැහැදිලියි. ඔව් එතකොට ඒක ගැලපෙන්නේ. මම කියන්නේ අපේ ප්‍රේක්ෂකයා එකට වැරදි මතයක් කරගන්න පුළුවන් අපි ප්‍රවර්තනය කරනවාද කියලා. ඒ හින්දා අපි ඒකම අයගයි නිවැරදි කරා. ඒ ප්‍රේක්ෂකයාත් මානවෙක්නේ. පැහැදිලියි. ඒතොර මේ මානවය මේ කියන දෙක මෙහෙම නොදකින සංජානනීය දුර්වලතාවයක් තියෙනවා කියලා කියන්නේ. ඒ සංජානනීය දුර්වලතාවය ඇතිවන්නේම මානවයාගේ තියෙන දුර්වලතාවයක් හින්දානේ. අපි අන්න ඒකයි සංවර්ධනය ගැන කතා කරන්න ඕනේ. දැන් අපි ඔය දුර්වලතාව මානවයා තුළ දකිනවා නම් ඔබතුමාගේ විග්‍රහයට අනුව අපි කොහොමද මානවයා සංවර්ධනය කරගන්න ඕනේ? අපි එතනින් කතා කරමු. good. පුංචි ළමෙක් අපි දමු මාස 7ක් 8ක් වෙද්දී 9ක් 10ක් වෙද්දී ඇත්තටම කරන්නේ නැකිටලා ඉස්සරහට යන්න හදනවද නැකිටලා උඩට යන්න හදනවද? උඩට යන්න උත්සාහ කරන්නේ. හැම ළමෙක් මේකනේ කරන්නේ. මං අහනවා ඇයි ඒක නතර කරන්නේ? ළමයා බලන්නේ මෙහෙම එල්ලි යන්න. හැබැයි පරිණාමවාදය ගැන කතා කරනවා. ඒප්ස්ලා ගැනත් කතා කරනවා. කතා කරලා ළමයාම හපන් තියවලා ඉස්සරහට යවනවා. එතන ඉඳන්ම අපි කරන්නේ මොකද්ද? අපිට උනේත් ඒක අපි කරන්නේත් ඒක ළමයාගේ ප්‍රകൃතිය වෙනස් කරනවා. දැන් එතකොට ගියේ එහෙම උඩේ ගිහිල්ලා මොනවද කියලා. මං අහන්නේ රෝදේ හොයාගත්තේ නැත්තම් ලෝකෙට මොකද්ද වෙන්නේ කියලා අපිට දැන් හිතන්න බෑනේ. රෝදේ හොයාගත්තේ නැත්තම් කොහොමද වෙන්නේ ලෝකෙට කියලා. එහෙනම් කාර් එකේ මොකද්ද වෙන්නේ අපිට එහෙම කියන්න බෑ. කියන්න බෑ. එතකොට හැබැයි රෝදේ හොයාගත්තේ නැත්තම් අපි මැරෙන්නෙත් නෑ. තව එකක් එනවා. එතකොට ළමයාව ආරම්භයේ සිට අපි හුරු කරන්නේ මොකකටද කියලා ඇහුවොත් ඇයි අපි ළමයාට එහෙම කරන්නේ? මේ ළමයාගේ මූලික අවස්ථාවනේ. ඒකට ඇයි එහෙම කරන්නේ? අන්න එතෙන්දි තමයි අපිට කල්පනා කරන්න වෙන්නේ ඇත්තටම මේ අපි හරි සාම්ප්‍රදායිකයි කියලා මට හිතෙනවා. නෑ සම්ප්‍රදාය කියන්නේ ලස්සන වචනයක්. සම්ප්‍රදාය කියන්නේ හරි ගැඹුරු වචනයක්. ඔව්. සම්ප්‍රදාය කියන්නේ ඒ කියන්නේ සම්ප්‍රදාය කියන එක අපි දැන් ඔය අර චටස් ගාලා කියලා දැම්මට ට්‍රැඩිෂන් එක කියන්නේ ඒක ඇතුලේ තියෙන ලොකු නැචරල් සයන්ස් එකක්. පැහැදිලිව. නැචරල් සයන්ස් එකක් තියෙනවා. ඒ නැචරල් පැහැදිලිව මේක කතා කර යුතුමයි. මොකද මේ ඒ කතාවත් එක්ක අපිට විරාමයකට යන්න ඕනේ. ඒ හින්දාම තමයි මේ සුන්දර කතා බහට පොඩි විරාමයක් දෙන්න මට සිද්ධ වෙන්නේ.
අද දවසේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ අනාගතය මේ සෞභාග්‍ය සිට ඔබේ නිවසට සේන්දු කරන අවස්ථාවේදී රටක සංවර්ධනයට මානව සම්පතේ සංවර්ධනය මොන විදිහටද බලපාන්නේ කියලා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අප නැවතත් මුණ ගැහෙමු මේ සුන්දර හරබර ඒ වගේම අනාගතයට වටිනා වූ වර්තමාන කතාබහ සමගින්. රැඳෙන්න අක්ෂරය අප සමගම. කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ෆියුචර් මැප් අපේ වැඩසටහනත් සමගින් අපි කතා කරන්නේ ලංකාවේ අනාගත සංවර්ධනයට මානව සම්පතේ සංවර්ධනය කොපමණ වැදගත් වෙනවාද කියන වැදගත් ප්‍රස්තුතය. අද දවස් අපේ සම්පත්දායකත්වය ලයිෆ් කෝච් උදේ දේවමුල්ල මහත්මයා විරාමයට පෙර ආතුව ඔබ අපත් එක්ක රැඳී සිටියා නම් මම විශ්වාස කරනවා ඉතාමත්ම තීව්‍ර තැනකින් අපේ සාකච්ඡාව නිමවටපත් වුණා විරාමයට පෙර ආතුව. මම කැමති උදයා මහත්මයා එතනින් කතාව ආරම්භ කරන්නට. අප නැවැත්තුවේ දරුවාගේ ආරම්භක අවධියේම නිවසේදී දරුවා වළක්වන තැනින්. මට හිතෙනවා මානව සංවර්ධනයේ මූලික පියවර විය යුත්තේ නිවසෙන් කියලා. ඔබතුමා එකගද? පැහැදිලිව මව් කුසේ ඉඳන් තමයි මානව සංවර්ධනය ගැන කතා කරන්න වෙන්නේ අපිට දැනෙන පෙරෙන කාලයත් එක්ක. වැඩේ වෙලා තියෙන්නම එතන ඉඳන් අපි දරුවව අපිට ඕන ෆ්‍රේම් එකකට දාගන්න හදනවානේ. මොකද අපිට මේ මානවයා කියලා වෙනම එක්කෙනෙක් හදලා එයා නියම මානවෙක් වෙන්න ඕන විදි ටිකක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒක ගෙනල්ලා දීලා තියෙන ස්වභාව ධර්මෙන් නෙමෙයි. ඒක අපි විසින්ම දිගට කතා කරන ඕන මාතෘකාවක වෙනම අපි විසින්ම අපේ ඇතුළේ ඉන්න කට්ටියක් විසින් පෙන්ලා තිනවා මෙන්න මෙහෙම තමයි ළමයා ඉන්න ඕන. දැන් අපි හිතමු ළමයාගේ බර මෙන්න මෙහෙම වෙන්න ඕන. ළමයා මෙන්න මේ කාලේ මෙන්න මේ දේවල් කන්න ඕන. ඒ ආදි වශයෙන් දේවල් තියෙනවනේ. එතකොට දැන් ඇත්තටම ළමයා අර මෙහෙම යද්දි ඒකට ඉඩ දුන්න නම් ළමයාව කන ඒවා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කන හැඩේ, කන විදිය, කන දේවල් සියල්ල වෙනස් වෙනවා. එතකොට දැන් මෙහෙම යන්න දුන්නේ නැහනේ. මෙහෙම යවපු තැන ඉඳන් සියල්ල වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම ඇතුලේ අපිව ඔය මානවයා කියලා මේ හදන්නේ එක්තරා අර සිම්පන්චි ට්‍රේන් කරන්නේ. මේ අපි ට්‍රේන් කරපු සිම්පන්චියෝ මේ. ඒක මේ අධ්‍යාපනය කියන එක ඇතුළේ ඉඳන් මේ චිම්පන්සියා ට්‍රේන් කරනවා. මෙහෙම වෙන්න ඕනේ. වැඩි හිටියෙක් දැක්කම නැගිටින්න ඕන. සාමාන්‍යයෙන් කනකොට මෙන්න මෙහෙම කන්න ඕනේ. ඒ වගේ ආදි වශයෙන් දේවල් කරනවා. එතකොට ඒ කරගෙන යන එකට කියන නම තමයි අධ්‍යාපනය. දැන් ඔබ කියපු ගෙදරින් හෝ පාසලෙන් හෝ පටන් ගන්න මේ අධ්‍යාපනය. ඒක අධ්‍යාපනය ස්වභාවිකද මං අහන්නේ. දැන් අපි හරි ආසයිනේ ස්වභාවික නැචරල් වෙන්න. නැචරල් කෑම කන්න, නැචරල් ක්‍රීම්ස් ගන්න, ක්‍රීම්ස් වල නැචරල් නෑ. හැබැයි නැචරල් හෙයා ජෙල් එක ඔහොම තියෙනවනේ අපිට. එතකොට අපි කැමති නැචරල් වෙන. නැචරල් වෙනකොට නිරෝගී වෙනවා. ඕගනික් කියන කතාව. ඕගනික් කියන කතාවේ ඔව්. නැචරල් නම් නිරෝගී වෙනවා, රිලැක්ස් වෙනවා. ගොඩක් ඒවා වෙනවනේ හොඳ දේවල්. එතකොට මං අහන්නේ මේ අධ්‍යාපනය නැචරල්ද? එහෙම නැත්නම් කොහෙන් හරි ගෙනල්ලා අතහැරපු එකක්ද? අධ්‍යාපනය පටන් ගන්න අතන ඉඳන් ළමයා හපන් හිටවල යවන තරත් අධ්‍යාපනය තමයි. මේ අධ්‍යාපනයට අපි හුරු කරන්නේ ඇයි? දැන් අපි උදාහරණයකට කියමුකෝ. මම හැමතිස්සෙම කියන එකක්. අපිට ඇල්ෆබෙට් එක ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක උගන්වනකොට A for apple කියලා උගන්වනවනේ. අපේ රටේ ඇපල් නැහැනේ. දැන් අපි අපේ මානව සම්පත ගැන කතා කරන්නේ. ඇයි ඇපල් ගැන උගන්වන්නේ? ඇයි A for avocado කියලා උගන්වන්න බැරි? එහෙනම් පොඩි ඉඟියක් මම ඔබට දෙනවා මේ අධ්‍යාපනය කවුරු හදපු එකක්ද මොකකට හදපු එකක්ද කා වෙනුවෙන් හදපු එකක්ද කියලා. හැබැයි මේක මෙච්චර කාලයක් තිස්සේ කිසිම දැනකින් වෙනස් කරලා තියෙනවා. දැන් මම ලංකාවේ පෙරපාසල් ගුරුවරුන්ට ගොඩක් ඒ අයත් එක්ක වැඩ කරනවා. මං කියන්නේ A for apple කියලා උගන්වන්න එපා බබාට. මේක මහ බැංකුවේ අධිපතිතුමා ඉල්ලන්න ඕනේ ඉල්ලීමක්. මොකද ඔළුවට ෆස්ට් 5 years දරුවගේ යන දේවල් තමයි මරණකම් ක්‍රියාත්මක වෙන්නේ. early childhood කියලා කියන්නේ. එතකොට පූර්ව ළමාවිය. ඔව්. එතකොට මේ පූර්ව ළමාවියද මේ සංවර්ධනය පූර්ව ළමාවියට තියෙන දේ සංවර්ධනය කරනවා. ඔය සංවර්ධනය කරනකොට මෙයා කියන F apple කියලා. එහෙම කියලා ඊට පස්සේ 10 පන්තියේදී කියනවා රචනාවලිය යන සිය රටදේ සිරිසපදේ කියලා. F apple කියපුවලා ඔළුවට දැම්මම ෆස්ට් 5 years වල
දරුවා රචනා නම් ලියයි. හැබැයි දරුවා ඇවකාඩෝ හොයන්නේ ඇපල්ම තමයි හොයන්නේ. ඊට පස්සේ වෙනවා ඔන්න විදේශ විනිමය පරතරයක් ඇති වෙනවලු. ආනයන වැඩිලු අපනයන අඩුවිලු. ඒකත් අධ්‍යාපනයේදී උගන්වනවා. ඉකොන් වලට උගන්වනවා. විනිමය අනුපාත ගැන උගන්වනවා. ඒ කියලා කියනවා දැන් මේ අපේ රට අද වෙනකොට මේ පත්වලා තියෙන ඩොලර් අර්බුදයට ප්‍රධානම විසඳුම බජට් ඩෙෆිසිට් එක. මේ අයවැය පරතරය මේ ආනයන අපනයන ගෙවුම් ශේෂය අතර ශේෂය හිඟේ. ඔව්. හිඟේ. ඉතින් හත්තිලව A4 ඇපල් කියපු සමාජයක ගෙවුම් ශේෂ හිඟයක් ඇති වෙන්නේ නැතුව කොහොමද අතිරික්තයක් ඇති වෙන්නේ? මොකද ඇපල් මෙහෙ නැහැනේ. මෙන්න මේක තමයි අපේ අධ්‍යාපනය. මම කියන්නේ දැන් මේ මෑතක මම පාසලක දවස් 3කට විතර ඉස්සෙල්ලා වැඩසටහනකට ගියා O level කරන දරුවන්ට මොටිවේෂනල් ස්පීච් එකක් දෙන්න. ඒ ඉස්කෝලේ ළමයින්ට මම එක තැනකින් යනකොට එක ළමයි 3 දෙනෙක් ගෙනල්ලා ඒ කලාපේ මං හිතන්නේ නිලධාරීන් 2 දෙනෙක් ඇවිල්ලා හිටගෙන ඉඳගෙන කොරිඩෝර් එකේ දැන් ළමයින්ට කතා කරනවා. දැන් ගෑන් ළමෙක් ඇවිල්ලා අර අපි අර කැරිඩින් කරන පහසුවෙන් ඉන්න විදියට අද්දක පිටිපස්ස එහෙම තියාගෙන ඉඳගෙන මේ එයා කතා කරනකොට මට ඇහෙනවා. දැන් ඇත්තටම මම නතර වුණේ නෑ. මට නතර වෙන්නවයි කියන්නේ ඒක වෙන අවුලක්. මට ඇහෙනවා. ඒ කියන්නේ තමුන් ඒ වගකීම පහර හර තිබෙනවා. ඒ වගකීම පහර හැරීමට තමුන්ට කිසිම අයිතියක් නෑ කියලා ළමයට කියාගෙන යනවා. වගකීම් කියන්නේ මොනවද කියලා ඇහුවනම් ඒ සර්ගෙන් වෙන ප්‍රශ්නයක් වෙනවා. මට ඇහුනේ මම කැරිඩින් කරන කාලේ ආමි කැම්ප් ගියානේ. අපි ට්‍රේනින්ග්ස් වල කැම්ප් ආමි කැම්ප් වල යනවනේ. ඒ කියන්නේ අපේ තිබ්බා ඔය එක තැන්වල මේ කැම්ප්ස් තිබ්බා. අපේ ප්ලාටුන්ස් ඔක්කොම එකතු වෙලා. මට මතක් වුණේ කැම්ප් එකක සාජන් මේජර් කෙනෙක් ට්‍රේන් වෙන සෝල්ජර් කෙනෙකුට කතා කරන සලකන විදියක් මට ඇහුනේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේක කියනකොට කවුරුත් අමනාප ගන්න එපා. අමනාප ගත්තයි කියලා මට ඇති අදාළත්වයක් නැහැ. මොකද මම මේ දරුවන්ට ආදරෙන් කතා කරන්නේ. ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක අද මේ රටට ආදරෙන් කතා කරන්නේ. පාසලකයි හමුදා කඳවුරක අතර වෙනසක් නැහැ. තියෙන එකම වෙනස පාසලේ ළමයා අතර දෙනවා පෑනක් හෝ පැන්සලක්. හමුදාවේ සොල්දාදු අතර දෙනවා වෙපන් එකක්. තුවක්කුවක්. හොඳ තැනකින් කතාව ආරම්භ වුණේ. මගේ ඊළඟ ප්‍රශ්නයට ප්‍රවේශයතුමව ගත්තේ. ලංකාවේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ කියන කතාව තුළ වර්තමානයේදී ඉතාමත්ම දරුණු ආකාරයට විවිධ වූ පාර්ශවයන් ඉන්නවා. පැහැදිලිවම ලංකාවේ අධ්‍යාපනය වෙනස් වෙ යුතුයි. මොකද වර්තමානයේ ලෝකීය අවශ්‍යතාවලට සරිලන සම්පත නිර්මාණය වෙනවාද කියන එක ඇත්තටම ප්‍රශ්නයක් වර්තමාන අධ්‍යාපනය තුළ. ඒ කාරණා ඔබතුමාගෙන නිර්මාණය වුණා. ඒ හින්දාමයි මම මේ ප්‍රශ්න ඔබතුමාට යොමු කරන්නේ. වර්තමාන පාසල් අධ්‍යාපනය වර්තමානයට ගැලපෙන්නේ නැතිනම් අපි මොන විදිහටද වෙනස් වෙන්න ඕනේ? වර්තමානයේ අධ්‍යාපනය වර්තමානයට නෙමෙයි. අධ්‍යාපනයම අවශ්‍ය නැති දෙයක්. දැන් කිව්වන් පස්සේ මෙහෙම කොහමද එයා කියන්නේ? තාමත් විප්ලවකාරී ප්‍රකාශයක් වෙන්න පුළුවන්. විප්ලවකාරී තාම අහිංසක ප්‍රකාශයක් මේ ලෝකෙට පාඩුවේ ඉන්න නම් කරුණාකරලා මේ අධ්‍යාපනය අයින් කරන්න ඕනේ. මේ අධ්‍යාපනය මොකද්ද කරන්නේ? මේ අධ්‍යාපනයෙන් කරන්නේ සෝල්ජර්ස්ලා ටිකක් හදනවා. එක සෝල්ජර්ස්ලා කට්ටියකට කියනවා ડોක්ටර්ස්ලා කියලා. තව සෝල්ජර්ස්ලා කට්ටියකට කියනවා ලෝයර්ස්ලා කියලා. තව සෝල්ජර්ස් කට්ටියට එන්ජිනියර්ස්ලා ආදී වශයෙන් ප්‍රොෆෙෂනල්ස්ලා හදනවනේ. මෙන්න මේ වැඩේ කරපන් කියලා හදනවනේ. ඒතකොට මේ වැඩේට මොකටද හදන්නේ? අනිත් වැඩේ කරන්න ඕනේ නැද්ද? මේක මහා පුළුල් ප්‍රශ්නයක්. පුළුල් සාකච්ඡාවක්. අධ්‍යාපනය කියන වචනේම ගන්නකො. අධ්‍යයන. මම මේක ගොඩක් channels වල කියලා තියෙනවා. අයහපත් කියන එකේ අයන්න අයින් කරන්නකො. යහපත්. අධ්‍යයන කියන එක අයින් කරන්නකො. දේන. දේන කියන්නේ මොනවද? දේන කියලා කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියයන් පංචේන්ද්‍රයන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඔක තමයි දේන. අධ්‍යයන වලින් කියන්නේ පංචේන්ද්‍රයන් සහ මුලි විනාශ කරලා වැඩ කරන්නේ කොහොමද කියලා. කියන උපසර්ගය අයින් කරලා පස්සේ. ඔව්. එතකොට මේක එඩියුකේෂන් වලින් ගන්න බෑ. හැබැයි දේන අධ්‍යයන වලින් ගත හැකියි. ඒතකොට අධ්‍යයන කියන්නේ දේනවල ඔපොසිට් එක විරුද්ධ එක. ඉන්ද්‍රිය ගෝචර පංචේන්ද්‍රයන් එක වැඩ කරන එක මරණ එක. දැන් එතකොට තේරෙයි. දැන් අර පුංචි දරුවගෙන් නම් මං කිව්වේ මෙහෙම වෙච්ච එක්කෙනා මෙහෙම කරපු එකේ ඉඳන් පංචේන්ද්‍රියන් මරණ එක. එතකොට මේ පංචේන්ද්‍රිය මරණ එක වර්තමානයේද අතීතයේ අනාගතයේද ලංකාවේද කොහෙද නෙමෙයි මේක තමයි ළමයි මුහුණ දෙන ප්‍රථම සහ ප්‍රධානතම සහ දරුණුතම ළමාපචාරය. මොකක්ද?
මේ ඉගැන්වීම උගන්වන්න දෙයක් නැහැ. ස්වභාව ධර්මයෙන් දැන් පූසෙක් එයා මල පහ කරලි වල වහනව නේද? කොහෙන්ද යට ඉගැන්වුවේ? එයාගේ අම්මා පුංචි කාලේ මැරෙනවා. එයා ඇස්සරලත් නැහැ. කොහොම හරි කීටියක් අපි බෝලේ එයාව ලොකු කරගන්නවා. එයා ඊට පස්සේ টয়ලට් ගිහලා වහනවා. කවුද ඉගැන්වුවේ? දැන් මේ උගන්වන්න ඕනේ කියන එකෙන් මං අහන්නේ. මෙච්චර ඉගෙන ගන්න අපි ගියක් টয়ලට් එකට ගිහලා කොමඩ් එක ෆ්ලෂ් කරනවාද? එතනත් ගහන්න ඕනේ පාවිච්චි කිරීමෙන් පසු වතුර ගසන්න කියලා. එතකොට දැන් අධ්‍යාපනය හරියද? සනීපද? මොකටද උගන්වන්නේ? මේ උගන්වන්නට යන කොස්ට් එක චතුරා මේ පෙරේද මම දැක්ක වීඩියෝ එක හරි ලස්සන මම හිතුවා ඔබ දකින්න නැති අන්තර්ජාලය ඇතුලේ මේ දැන් අපි කියනවනේ මේ ලෝකේ දැනට හොඳම අධ්‍යාපනය තියෙන්නේ ෆින්ලන්තේ කියලා. ෆින්ලන්ඩ් එඩියුකේෂන් කියලා. ඔය ෆින්ලන්ඩ් එඩියුකේෂන් කියන සාපේක්ෂව සෙන්ස් ඔරියන්ටඩ් එඩියුකේෂන් ඉන්ද්‍රිය ගෝචර අධ්‍යාපනය තියෙනවා. ඕක මේ අපිට ආයි කොහොමවත් ඕනේ නැහැ. මෙහි තිබ්බා. තිබ්බා කියන්නේ ඉස්කෝලේ නැති කාලේ ඕක තමයි තිබ්බේ. පිරිවෙන් තුල සහ ගුරු ගෙදර උනේ ඒ පිරිවෙනෙත් නෑ. පිරිවෙන කරන්නේ බුදු අම්මෝ පිරිවෙන කරන්නේත් අර මේකේ තියෙන එක ඔබ දැනගනි. නෑ. පිරිවෙන් වලට ගොඩක් එහා. ඔය මේ අපි අතරමඟ කතාවක් කරන්නේ. පිරිවෙන් වලට ගොඩක් එහා මේකේ නිදහස තිබ්බේ, මේකේ සහජීවනයේ තිබ්බේ, මේකේ අපේකම තිබ්බේ, මේකේ පර්සනැලිටි එක තිබ්බේ, මේකේ සෙක්ස් තිබ්බේ, මේකේ චින්තනය තිබ්බේ. ඔය කියන මොහොකටවත් ලඟු නොවි සබහාදහමත් එක්ක හිටපු මිනිස්සයාගේ. එතකොට දැන් මම කියන්න ගියේ ඒකට කෙනෙකුට මතුවෙන්න පුළුවන් මේ උදය මහත්මයා මේ ඔබතුමා යෝජනා කරන්නේ ආමත් ගල්ලුගියට යන්න කියලාද? මම ඔව් කිව්වොත් එහෙම ප්‍රශ්නාර්ථයක්. මොකද්ද අපි ප්‍රශ්නේ? මේ කතා කරන සංවර්ධනය ගැන. අන්න හරි. මම ඒකනේ කිව්වේ. ගල් යුගය ගැන මොනවද අපි දන්නේ කියනෝ? ඉතිහාසයේ දැන් ඔබට පොතපතේ දේවල් විතරයි අපි දන්නේ. අර කතාව මට මතක් කරන්න ඉස්සෙල්ලා නතර කරපු එක. ඔව්. ගල් යුගය ගැන අපි මොනවද දන්නේ? මම මෙහෙම එකක් කියන්නම්කෝ. ආදි මිනිසා වනචාරී මිනිසා තමන්ගේ මිනිස්සුන්ව මරාගෙන කෑවලු. පුළුවන් නම් හොයලා කියන්න කොහෙද කියලා. සාක්ෂියක් කියන්න. දැනටත් කොංගෝ වගේ වනාන්තරවල ඉන්නවනේ මිනිමස් කන මිනිස්සු. පුළුවන් නම් හොයලා කියන්න. ගෝත්‍ර ඉන්නවා කියලා ප්‍රකාශ වෙනවා. පුළුවන් නම් හොයලා කියන්න. දැන් මෙච්චර මේ කුරුල්ලෙක් මේ බිත්තර දාලා පැටවෙවිලා ඔක්කොම කරනකන් ඔය ඩිස්කවරිස් වල එහෙම පෙන්නනවනේ. පෙන්නන්න කියන්නකෝ මිනිමස් කන නැතුව නෙමෙයි කන නැතුව මිනිමස් කාපු ගොඩක් අය ඉන්නවා. ඉඩියමින් කියන්නේ මං අහන්නේ. මේ ගෝත්‍රිකයෝ ඉන්නවලු මිනිමස් කන කියන්නකෝ බලන්න. ඕවා තමයි ඉතිහාසයේ වටිනාකම් එක තිබිච්ච කියන සබාදහමත් එක්ක තිබිච්ච මිනිස්සයව වෙන වෙන තැන්වලට වෙළඳ ව්‍යාපාරික අරමුණින් બ્લોක් කරද්දි කොටු කරද්දි දාපු පොයින්ට්ස් අපි දඩාස් ගාලා බදාගත්තා. දැන් මම මේක කියනකොට අයියෝ මාර ප්‍රශ්නයක්. දැන් ওই ගෝත්‍රික කියලා කියනෝනේ. ගෝත්‍රය කියන්නේ මොකද්ද? සමූහයක් කියන අර්ථයෙන් ගන්න. සමූහයක්. ඒක දැන් සමූහයක් ඉන්නවද? සමූහයක් කියන්නේ දැන් කුලකයක්නේ. සෙට්ස් කියලා අපි මැත්ස් වලට එමත් ඉගෙන ගන්න. කුලකයක් කියන්නේ සමාන ලක්ෂණ දරන සමූහයක්. අද අපේ මේ මිනිස් සමාජයේ තියෙන සමාන ලක්ෂණය මොකද්ද? හැබැයි මට හිතෙන මිනිස්සයා විවිධාංගීකරණය ලක්වීමම සංවර්ධනය මොකද්ද විවිධාංගීකරණ ලං වෙනවා කියන්නේ? තමන්ගේ හැකියාවන් ඒ ආකාරයෙන් හඳුනාගෙන විවිධ ජාතියේ ගහකොළ තිබ්බ පළතුරු කඩාගෙන කාපු අපි මුළු යායම කපලා දාලා සම්පූර්ණයෙන් තේ විතරක් දැම්මන් පස්සේ එතන විවිධාංගීකරණය ඇති වුණාද නැති වුණාද? පැහැදිලිවම. එතකොට විවිධාංගීකරණය පරිසරමය වශයෙන් ගත්තොත් මිනිස් චින්තනය සම්බන්ධයෙන් හැසිරීම සම්බන්ධයෙන් මිනිසුන්ගේ උවමනාව සම්බන්ධයෙන් වැඩිපුරම අද තිබ්බයි කියලා කියන්නේ කොහොමද? අද අපි උයන්නේ හැම ගෙදරකම සාමාන්‍යයෙන් උදේට මොනවද? අපි කන්නේ දවල්ට මොනවද? අපි අඳින්නේ මොනවද? ඒ ඔක්කොම අයින් කරන්නකෝ. අද අපි හැමෝම දුවන්නේ සල්ලි පස්සේ නැද්ද? සල්ලි පස්සේ නැහැ. මොකද්ද මානවයාගේ තියෙන විවිධාංගීකරණය කියන්නකෝ. ඉගෙන ගන්න මොකටද? යහපත් පුරවැසියෙක් කරන්නද? මට ඉගෙනීම් අරමුණු වල යහපත් පුරවැසි භාවය තියෙනවා. නමුත් ඒක ඇත්තටම වෙනවාද කියන එක ප්‍රශ්නයක්. නෑ අරමුණක යහපත් පුරවැසි භාවයක් නැහැ. දරුවට තමන්ගේ උගන්වන්නේ තමන්ගේ පොඩි කාලේ කරගන්න බැරි වෙච්ච ටිකක් ළමයා ලැබුවා කරගෙන මේ ළමයාව අන්තිමට ගත්තොත් end of the day end of the education මේ ළමයා හරහා කොච්චර මුදලක් මවා ගන්න පුළුවන්ද කියන එකට වෙන දැන් නෑනේ අනේ අපි නම් එහෙම නැහැ කොට මම පිළිගන්නේ. එහෙමනම් දරුවට පාඩුවේ ඉන්න දෙන්නකෝ. කඩදාසි පොත් එක මරවන්නේ නැතුව. දරුවට පාඩුවේ ඉන්න දෙන්න. ඔච්චර එහෙමනම් නැහැ. අපි මොනවද මේ රැල්ලක් එක්ක දුවනවා. මේ අධ්‍යාපනයේ end result එක අවසාන ප්‍රතිඵලය ලොකු සල්ලි තියෙන මිනිහෙක් හදන එක.
ඒක හරි වැරදි. දරුවට සල්ලි ඕන නැහැ. ඒතර අපි මහා විවිධාංගීකරණයක් එක්ක ඉන්නකොට අපි එන්ඩේ අපේ කොන අඹ හැමෝම ඉන්නේ සල්ලි අඹ කරන එකේ. ඒකෙන් පැනපු මිනිස්සු ඉන්නවනම් පොඩ්ඩක් හරි පැනපු මිනිස්සු ඉන්නවනම් ගොඩක් පැනපු මිනිස්සු ඉන්නවනම් අන්නේ පැනීමට සාපේක්ෂව ඒගොල්ලෝ ජීවිතේ විඳිනවා. දැන් අපිට ජීවිතේ විඳින්නත් සල්ලි ඕන. මම උදාහරණයක් කියනවා ජීසස් බුදුහාමුදුරු නබී නායකතුමා මේගොල්ලෝ වටේ ලක්ෂ ගණන් මේ චින්තනයන් වටේ තාමත් මිනිස්සු ඉන්නවනේ. ලෝකෙ හිටපු දුප්පත්ම මිනිහා බුදුහාමුදුරු මේ ආර්ථික විද්‍යාවට අනුව ගත්තොත්. සත පහක් තිබ්බේ නැහැනේ. හැ බුදුහාමුදුරු දුප්පත්ද? පොහොසත්නේ. එහෙනම් පොහොසත් වෙන්න සල්ලි ඕනද? පැහැදිලිවම. විඳවීම සහ වින්දනය අතර යම්කිසි වෙනසක් තියෙන කියලා මම හිතනවා. තවත් මාතෘකාවක් එනවා. අපිට අවසරයි කෙටි විරාමයක් ගන්නට. විරාමයෙන් අනතුරුව අප නැවතත් හමු වෙමු ලංකාවේ අනාගත සංවර්ධනය වර්තමානයේ සොයාගෙන යන අපේ කතා බහත් එක්ක. මේ අක්ෂරය TV ෆියුචර් මැප්. කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. රැඳෙන්න අප සමගම. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ෆියුචර් මැප් එක්ක ලංකාවේ අනාගතයට මානව සම්පතේ වටිනාකම මොන වගේද කියලායි අපි මේ කතා බහ කරමින් සිටින්නේ. මම විශ්වාස කරනවා විරාමයට පෙර ආතුව අප කර කතා බහ විප්ලවීය කතා බහක් බවට පත් වේවි. නමුත් ඒ විප්ලවය තුළ ලංකාවේ අනාගතයට රුකුලක් සැපේනවා නම් අපේ ප්‍රාර්ථනය අපේ අභිප්‍රායය එයයි. උදය මහත්මයා අපි විරාමයට පෙර ආතුව ගල්යුගය ගැන කතා කරන වෙනම මාතෘකාවට අපි ගියා. අපි කරින් මාතෘකාවට ආවොත් මේ අපි කතා බහ කරමින් සිටියේ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව. දල වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ පාසල් දසදහසක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. දසදහසක් විතර තියෙනවා කියලා. මේ පාසල් දසදහස ඇතුලේ වාර්ෂිකව 6,50,000ක් විතර දල වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. මෙතනින් 3,50,000ක් වගේ තමයි උසස් පෙළට සිසුකම් ලබන්නේ. ලක්ෂ 3ක් අපිට මගහැරනවා. සහ දෙවෙනි පියවර උසස් පෙළ සමත් වෙලා එතින් එහාට විශ්වවිද්‍යාලයට හෝ උසස් අධ්‍යාපන වෙනුවෙන් යොමු වෙන්නේ තවත් 50,000ක් 75,000ක් වගේ පිරිසක්. එතකොට එක අවුරුද්දකට වාර්ෂිකව අපට අධ්‍යාපනයෙන් දරුවන් ලක්ෂ 3ක් විතර මගහැරනවා කිව්වොත් එහෙම දල වශයෙන්. නිවැරදිම සංඛ්‍යා දත්තේ නෙවෙයි දල වශයෙන් ලක්ෂ 3ක් විතර මගහැරනවා කිව්වොත් මා නිවැරදි. මොවුන්ගේ එකම විකල්පය බවට පත් වෙන්නේ රෝද 3ක් අරගෙන පාරට යන එක. මේක කාලෝචිතද? ඕන ඉතින් ඉස්සෙල්ලා ඉඳන් ගන්න ඕනේ. දැන් අපි 6,50,000 O level තියෙනවා කියමුකෝ. අපි තුමු grade 1 වලට 7 ලක්ෂයක් ඉන්නවා කියලා. එතනින් ඉඳන් ලොකු අවුලක් මේ කරන්නේ. ඒකට මම එන්නම් අර මම කියපු කතාවෙන් දැන් අර මේ දැන් අපේ අධ්‍යාපනයේ පරමාර්ථ අරමුණු මොන හරි එකක දැන් යක් හදන එකේ අරමුණක් තියෙනවනේ. මේ වැඩසටහනේ අරමුණක් තියෙනවනේ. ඒ වගේම අපේ අධ්‍යාපනයේ අරමුණක් තියෙන්න එපේ. දැන් චතුර මම අර කියාගෙන ගියේ ඒක මට මෙතනට අමුණ ගන්න ඕනේ. පින්ලන්තේ තමයි ලෝකේ හොඳම අධ්‍යාපනය තියෙනවා කියන රට. ඒතර පින්ලන්තේ දැනට ඉන්න වර්තමාන අගමැතිනිය අවුරුදු 36ක් විතර වයස තරුණියක්. ඇය මේ මෑතක මේ පාටි එකට ගිහලා නටනවා ඩාන්ස් එකක් දානවා. දැන් ওই ඩාන්ස් එකේ වීඩියෝ එක අරගෙන මේ ඇඳුම් නැතුව එකකුත් නෙමෙයි. මේ වීඩියෝ එක අරගෙන දැන් පින්ලන්තේ ඇතුලේ මහා ප්‍රශ්නයක්. සමහර අයට ඒක ප්‍රශ්නයක්, සමහර අයට ප්‍රශ්නයක් නැහැ. පින්ලන්තේ ඇතුලේ කාටවත් ප්‍රශ්නයක් නැති වෙන්න බෑ කෙල්ලෙක් නටන එක. අධ්‍යාපනය එච්චර හොඳයි නම් ඔච්චරයි හොඳයි නම් ඔච්චර සෙන්ස් ඕරියන්ටඩ් এডুকেෂන් තියෙනවා ෆින්ලන්ඩ් এডুকেෂන් අමුතු එකක් නම් ඒකෙත් මේ අධ්‍යාපනය හරහා බිහි වෙන්නේ උන්නෝ වගේ වැඩකට නැති මාතෘකා අරගෙන පැය ගණන් කතා කරන හරිද මේක මෙන්න මේකයි තත්ත්වය. ඒ හින්දා මම කියන්නේ දැන් ඔය හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් හැමෝම 3 wheeler riders ලා ගැන අඩුපාඩු කියනවනේ. මට එක දෙයක් දැන් ඔබ දන්නවද සමහර 3 wheeler riders ලා ඉන්නවා මට හම්බෙලා තියෙනවා. සර් ජීවිතේ ලස්සනම සුන්දරම ජොබ් එක තමයි මම කරන්නේ කියලා කියන අය. වෛද්‍යවරයෙක්වත් කියන්නේ නැතුවද? මට තාම වෛද්‍යවරයෙක් හම්බුනේ නැහැ මගේ ජීවිතේ පුදුම සතුටින් මේ රස්සාව කරන්න කියලා කියන. හැබැයි මට 3 wheeler riders ලා හම්බෙලා තියෙනවා. දැන් අපි 3 ඒ කියන්නේ සමාජයේ සම්මතයි කියලා කියන අයහපත තුල යහපතක් තියෙන්න පුළුවන් කියන යෝජනාව. ඕනේ මම කියන්නේ මේ අයහපත් නම් 3 wheeler riders ලගේ ජොබ් එක සමාජ සම්පත යහපත් කියන නෑ ડોක්ටර්ස් ලා ලෝයස් ලගේ නම් එහෙනම් අවුල්. ඒකට මේ 3 wheeler riders ලාට විතරක් එහෙම කියන්න බෑ. දැන් ඒක පොඩි අර ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා කියලා විලාසිතාවක් කියලා. නෑ වෙලා කියලා අපි හදාගෙන තිනවා. දැන් ඒතර ගාමන්ට්ස් යන එක විලාසිතාවක් නෙමෙයිද? රට යන එක විලාසිතාවක් නෙමෙයිද? දැන්
10 පන්තියට නිකන් ඉඳලා විභාගෙන් උසස් පෙළට යන්න බැරුව ත්‍රිවිලර් එකක් අරන් ලංකාවේ ඉන්න තරුණයාද වටින්නේ ඩිග්‍රියකුත් මේ රටේ සල්ලි වලින් අරගෙන මේ රට දාලා යන තරුණයාද මේ රටට වටින්නේ තාමත්ම වටිනා කතාවක් සහ දීර්ඝ වශයෙන් හිතන්න ඕන තැනක්. ඕනේ අපි මේ මේ අධ්‍යාපනය අපිට හිතවන්නේ නෑනේ. ඔය ප්‍රශ්නේනේ. මම කියන්නේ ත්‍රිවිලර් පාර්කයේ කොල්ල මාර වටිනවනේ. රැට මිනිස්සේ පාරේ වාහනයක් බස් එකක් CTBO ප්‍රයිවට් බස් එකක් නැති වෙලාවේ යන් කියලා නග සල්ලි වලට හරි නගගෙන යන්නේ මේ මිනිස්සේ ඉන්නවනේ. හැබැයි ඔය ඉගෙනගත්තු මහලොකු කට්ටිය ඉන්නේ ලංකාවෙත් නෙමෙයිනේ. එතකොට මේ ත්‍රිවිලර් පාර්කයේ ඉන්න එක්කෙනාට අපි කියනවා මේ ඔය ගොඩක් අය කියන කතාවත් ත්‍රිවිලර් රයිඩර්ස් වලට දොස් කියලා. මම කියන්නේ පොලිසියට වඩා නගරයේ ආරක්ෂාව රැඳී පවතින රාත්‍රියේදී ත්‍රිවිලර් පාර්කයේ කොල්ලෝ හින්දා. ඒ අතරේ අරවා කරනවා මේවා කරනවා නැද්ද ඉන්නවා. ඉතින් දොස්තරලා ඉන්නේ. ලෝයස්ලා ඉන්නේ. ගුරුවරු ඉන්නේ. දැන් මේ ඊයේදකෝ අර මොකද්ද ගුරුවරියෙක් ගැන මොකද්ද එකක් වාර්තා වෙන්නේ. එහෙම ඉන්නවා. අපි මේ හදනවා කවුරු හරි කෙනෙක්ව අපහාසයට උපහාසයට පහත් කොට සලකමින් කතා කළා මේ අපි ඊට වඩා ඇඩ්වාන්ස් කියලා කියන්නේ. මේ අධ්‍යාපනය විසින් මිනිසාගේ ප්‍රകൃතිය නැති කරාම ආයේ අපිට ඉතුරු වෙන ඇඩ්වාන්ස් එකක් නැහැ. හැබැයි අපි හිතන් ඉන්නවා මේකේ අර රෑන්ක්ස් දෙන්නේ හමුදාවේ. ඒ වගේ මේකේ තියෙන O level ශිෂ්‍යත්ව රෑන්ක් එක, O level රෑන්ක් එක, A level රෑන්ක් එක, A level එකේ maths රෑන්ක් එක, science රෑන්ක් එක, කොමර්ස් රෑන්ක් එක ඔහොම රෑන්ක්ස් තියෙනවා. අපි මරණගම මේක එක තරු ගහගෙන මේකත් එක්ක ඉන්නවා. අන්තිමට අර පෙන්ෂන් ගියා පස්සේ ඔක්කොම එල්ලගෙන මගුල් ගෙවල් වල යන්නේ. ඒ තමන්ගේ ඉතිහාස ජීවිතේ තමන්ට අහිමි වෙච්ච ටික දරා ගන්න බැරුව අර හිමි වෙච්ච මේවා ටික එල්ලගෙන අපි ඉන්නවා. මෙන්න මෙහෙම තමයි අපි කියලා. ඔයිට වඩා කොච්චර දේවල් ජීවිතේ හම්බ වෙන්න තිබ්බද? මේ පදක්කමක් වෙනුවෙන් try කරලා මහන්සි වෙන්නේ නැත්නම් ජීවිතේ කොච්චර දේවල් නැති කරලා අපි පදක්කමක් හෝ විභාගයක් වෙනුවෙන්. මම මගේ උසස් පෙළ වෙනුවෙන් යුනිවර්සිටි යාම වෙනුවෙන් මම මගේ ජීවිතේ කොච්චර දේවල් නැති කරගෙන තියෙනවද? ඊ කොහමද අප්පා? ඔව්. මම මගේ ස්පෝර්ට්ස් නැති කරගත්තා. මම කැඩරින් කරන එක නතර කරා. මම ස්කවුටින් කරන එක නතර කරා. තව අම්මලට අහුවෙන්න වකීල ආරංචි වල ගෑනු ළමෙක් ගැන හිතන එක මහා අමාරුවෙන් කන්ට්‍රෝල් කරගත්තා. ඔයගේ තව කියන්න පුළුවන් මෙතන කියන්න බැරි ඇතුළු මහා රංචුවක් මගේ දේවල් මට අහිමි වුණා. මම යුනිවර්සිටි යන්න ඕන කියලා හිතාගෙන දඟලපු දැඟලිල්ලේ. දැන් කවුරු හරි කියනවනම් ඒක යුනිවර්සිටි නොගිය නම් අද මෙතන නැද්ද? මම කියනවා මෙතනම ඉන්න ඕනද? මෙතන විතරද ජීවිතේ ඔක්කොම තියෙන්නේ? දැන් මෙතන නැති අය ජීවිතේ විඳින්නේ නැද්ද? කැමරාව කරන් කැලේකට යන්නකෝ. කොච්චර විඳින්න පුළුවන්ද? මොකද ඔන්න රැයකට හස දිහා බලාගෙන ඉන්නකෝ. කොච්චර විඳින්න පුළුවන්ද? දරුවෝ ගොඩාක් රැයට හස දිහා බලාගෙන ඉන්නවද? පොත් දිහා බලාගෙන ඉන්නවද? පැහැදිලි. මේ කියන්නේ අපි බින්දනය කරනවා වෙනුවට විඳවනවා කියන එකයි මගේ මතය. ඔව් ඒක හරියට හරි. ඒකේ අයිතිකාරයයි වැඩි නිර්මාණය කරන එක්කෙනා තමයි අධ්‍යාපනය. පැහැදිලිව. හොඳයි. ඉතින් මේක වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබරත් මේ පිළිබඳව හැංගෙනවා ඇති. මීළඟ මගේ මාතෘකාව රාජ්‍ය සේවය පිළිබඳව. මට හැංගුණා කතා කරන්න මේ වෙලාවේදී. hina යනවා කියනකොට වර්තමාන දේශපාලන බලධාරීත්වය විසින් නිරන්තරයෙන් මතු කරන කාරණාවක් තමයි මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයට රාජ්‍ය සේවයත් වගකිව යුතුයි කියලා. සහ රාජ්‍ය සේවය අඩු කරන්න ඕනේ සංඛ්‍යාත්මකව අඩු කරන්න ඕනේ කියලා කතා බහක් නිර්මාණය වෙමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනයට රාජ්‍ය සේවය ඕනේද එපාද කියන එක නෙමෙයි මම අහන්නේ. රාජ්‍ය සේවය ලංකාවේ සංවර්ධනයට ඵලදායී විදිහට අපි භාවිතා කරගන්න කොහොමද? අර අපේ මිනිස්සුන්ගේ ජීවිතවල අධ්‍යාපන මාර වදයක් වගේ ලංකාවේ රාජ්‍ය සේවයත් මාර වදයක්. ඒ කියන්නේ අධ්‍යාපනයෙන් අපි සතුටු වෙන්නේ නැහැනේ. ප්‍රතිඵල ආපු දවසටයි ඒ ප්‍රතිඵලෙන් රත්තාවක් හම්බෙලා හම්බෙන පඩියුණු සතුට වෙනව ඇරෙන්න මේ ඉගෙන ගත්ත සතුටෙන් නෙමෙයි කරන්නේ. ඒතකොට රාජ්‍ය ඒක වදයක් මිනිස් ජීවිතවල. රාජ්‍ය සේවයත් ඔබ මම රාජ්‍ය සේවයට ගියත් මේක වදයක්. ඒ වදයක් වෙන්නේ මේ රාජ්‍ය සේවයේ වැරද්ද හින්දා නෙමෙයි. ඒක එහෙම කියන එක මොකද එයාත් මේ රටේ දහම් පාසල් ගියේ මේ රටේ ඉස්කෝලේ ගියේ මේ රටේ O levels කරපු මේ රටේ ඩිග්‍රීස් ගත්තු අයනේ. ඒතකොට යාළ විතරක් එහෙම වැරදි වෙන්නේ කොහොමද? මම කියන්නේ එහෙම නෙමෙයි. ඕතන කාරණාව තියෙන්නේ දැන් පෞද්ගලික අංශය එහෙම නැද්ද? දැන් මෙහෙම ගමුකෝ. දැන් පෙට්‍රෝලියම් එක ප්‍රයිවටයිස් කරොත් ලාභ ලබනවා නම් ගවර්න්මන්ට් එකේ ලාභ ලබන්නේ නැත්නම් අර මිනිස්සුම නම් ඉන්නේ.
කොහොමද මේ ලාභ ලබන්නේ ප්‍රයිවටයිස් වුණාම? ඒ කියන්නේ පරිපාලනයේ දුර්වලතාවයක් තියෙනවා කියන යෝජනාවද ඔබතුමාගේ? නෑ ඒ පරිපාලනයේ තියෙන මිනිස්සුනේ. මිනිස්සුන් ඉන්නේ ඔව්. මගේ ඊළඟ ප්‍රශ්නේ ඔබතුමා ඔව් කිව්වා. ඕ දැන් පරිපාලනයේ මේ මිනිස්සුම පිට රටින් ප්‍රයිවටයිස් කරාන් පස්සේ පිට රට මිනිස්සු ගෙනල්ලා දාන්නේ නැහැ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට. නෑ. මේ රටේ මිනිස්සුමයි දාන්නේ. එතකොට ප්‍රයිවටයිස් කරාම ප්‍රොෆිට් ලැබෙන්නත් අරම වෙද්දි එහෙම නොවෙන්නත් හේතුව මොකද්ද? මම ආශ නැහැ මේ කිසිම මාතෘකාවක් දේශපාලනයට ලඝු කරන්න. පැහැදිලිවම. ඒකට එක ප්‍රධානම හේතුව තමයි මේ සියල්ල දේශපාලනය මත තීරණය වෙනවා කියපු වෙලාවෙ ඉඳන් දේශපාලකයෝ මාර පොරවල් වෙනවා. රයිට්? ඊට පස්සේ ඔබතුමා මැතිතුමා ඇරෙන්න කතා කරන්න බැරි වෙනවා. පාරේ එක්කෙනෙක් යනකොට වාහන 20ක් විතර යනවා. ඒ තත්ත්වයටපත් වෙන අපි කියනවා මේ සියල්ල තීරණය කරන්නේ දේශපාලනය විසින් කියලා. එතකොට දේශපාලනය තමයි මේකේ තීරකය වෙන්නේ. දේශපාලනය නෙමෙයි මේකේ තීරකය. මේකේ තීරකය මිනිස්සු. මම කියන්නේ අපි හැමතිස්සෙම උත්සාහ කරනවා හතුරෙක් හදාගෙන ඔහුට පහර දෙන්න. අපි හදනවා ජනාධිපති මෙන්න මෙහෙම කරන්න ඕන. පෙට්‍රෝලියම් එකට මෙහෙම කරන්න ඕන. අරගලයට මෙහෙම කරන්න ඕන. අරගලකාරව මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා අපි අනිත් අය ගැන කියනෝනේ. දැන් අපි මොකද කරන්නේ? මම කියන උදයාදේවා මුල්ල ඔයාගේ ජොබ් එක කරනවද? ඔයාගේ ළඟට විසඳුමක් හොයාගෙන එන තරුණ තරුණියන්ට එහෙම නැත්නම් දරුවෙකුට ඔයා ඒ මනුස්සයාගේ ජීවිතේට ගැම්මක් දෙනවද? ගැම්මක් දෙනවද? මම එතනින් පුංචි බාධා කිරීමක් කරනවා. අවසාන මිනිත්තු කිහිපෙ ඉන්නේ මේ කතා බහ ඉස්සරහට තවත් කරන්න පුළුවන් ඉතාල වටිනවා. ගැම්මක් දෙනවද කියලා ඔබතුමා ඇහුවේ. ගැම්මක් දෙන්නේ නැත්නම් ගැම්මක් දෙන තැනට මානව සම්පත පත් කරගන්න කොහොමද? සරලවම කිව්වොත් එහෙම. සංවර්ධනය නොවූ මානව සම්පතක් අපි සංවර්ධනය කරගන්න කොහොමද? ඊටාම කෙටියෙන් අපි කියමු. දරුවා ඉපදෙනකොට අපිට තියෙන ටිකක් තියෙනවනේ. ඔව්. මේ ටික තව සංවර්ධනය කරන්න ඕනේ නැහැ. ඒක කාලයට අනුව ඇඟිලි ලොකු වෙනවා, හදවත ලොකු. ඔකයි සංවර්ධනය කරන්න දෙයක් නැහැ. ඔය විකෘතියක් ඔය සංවර්ධනය කරනවා කියලා කියන්නේ දරුවෙකු උසයවන්න ඕනේ නැහැ. දරුවෝ උසයනවා. අර මසල්ස් හදන්නේ. මසල්ස් හදන විදිහට මිනිස්සු හදන්න එපා. මසල් එකේම හදන්න පුළුවන්. හැබැයි මේක හදන්න, ඒක හදන්න දැන් මසල් එක හදන්න හදනවා නම් ඒක වෙන අවුලක් තියෙනවා. ඒක මෙතන දැන් කතා කරන්නේ නැහැ. මනස හදන්න හදනවා නම් ඒක වෙන අවුලක් තියෙනවා. මසල් එකට හැදෙන්න දෙන්න. මනසට හැදෙන්න දෙන්න. දැන් මේක ඊට වඩා අමත බාහිර බලයක් යොදන එක තුල වෙන්නේ මොකද වෙන්නේ? දැන් මම කියන්නේ දැන් මම මෙච්චර මෙහෙම කතා කරද්දී මම කියන එක වැරද්දක් කියන්නකෝ. මේ අද ඔබ චතුර මාතෘකා 15ක් විතර අරගත්තා. එක මාතෘකාවක් පුළුවන් නම් මේ අක්ෂරයට මෙන්න එක අපි උද මොහ රාජ්‍ය සේවය. ඔව්. අපි කතා කරමු. ත්‍රිවිල පදින කොල්ලෝ ගැන කතා කරමු. හරිද? ගෝත්‍රික සමාජය ගැන. දැන් මේ චතුර කතා කරනවා කියන ගාන ඒ කියන්නේ දැන් මම මේ දින එක ඩොග් ගාලා දුන්නම කෙනෙකුට මගෙත් එක අමනාප වෙන්න පුළුවන්. හැබැයි ඒක මට පැයක් කතා කරන්න පුළුවන් වුණොත් ඒක පොඩි එකක් තියෙනවා. පැය දෙකක් අතර අඩේ ඇත්ත තමයි වගේ. පොඩ්ඩක් ඇත්ත වගේ හිතෙනවා. මගේ මොකද මේ මිනිස්සුන්ට ලෝඩ් කරලා අධ්‍යාපනය තරම් දෙයක් තවත් නැහැ කියලානේ කියලා තියෙන්නේ. මං කියන අධ්‍යාපනය වැඩන්නේ නැහැ කියලා. ඔබ දන්නවද චතුර අද වෙනකොට ලංකාවේ ලෝකෙම මේක වෙනවා. කොරෝනා වලින් ආපු එකම එකදී පුදුම විදිහට ළමයි විභාග වලින් ඈත් වෙනවා. ඊටාම සාමාන්‍ය අවුරුදු 10ක් ඇද්දී ලංකාවේ ඉස්කෝලේ මීට වඩා 50%කින් අඩු කරන්න වෙනවා. මං අද කියනවා මේ අක්ෂරේ තව අවුරුදු 10ක ඇද්දී ලංකාවේ ඉස්කෝලේ 50%කින් අඩු කරන්න වෙනවා. ළමයි හෝම් එඩියුකේෂන්ස් වලට යනවා. හොඳ නැද්ද? හොඳයි. හොඳයි. තමන්ගේ පෑන අරගෙන තමන්ට ඕනේ ලියනවා. ඇයි මිස්ට ඕන ටික ලියන්නේ? මිස් දන්නේ toy ටික විතරයි ඉතින් එහා ලියන්නේ කිව්වොත් මිස් දන්නෙත් නෑ. ඒ හරහා හොඳ නිර්මාණකරුවෙක් අනිවාර්යෙන් බිහි වේවි. අපේ ප්‍රාර්ථනාවත් එයමයි. මම විශ්වාස කරනවා අද කතා බහ මෙතනින් නවත්වන්නට ඇත්තටම මටත් අපහසුයි. මෙතනින් එහාට තවත් ඇදගෙන යන්න පුළුවන් නම් මාත් කැමතියි. නමුත් අර ඔබතුමා කියපු විදිහටම අපිත් රාමුගත වෙලා තියෙන වෙලාවට ඒ හින්දා අපිට ලැබී ඇති කාලෙම මෙතකින් නිමවටපත් වෙනවා. ඉතාමත් වටිනා කතා බහක් උදයාදයාමුල මහත්මයා. මම කැමතියි මේ කතා බහ ඉස්සරහට කරගෙන යන්න සහ මේ නිවසේ සිටින ප්‍රේක්ෂක ඔබටත් මතවන්න පුළුවන් මේ උපදේශනය ඔබට වැදගත් වේවි කියලා. අප සඳහන් කරමු ඔබතුමාව හමු වන ආකාරය. ඔය ගොඩක් දුරට ඉතින් ඔය මේ කියන දේ අහන්න නැති දරුවෝ දඩබ්බර දරුවෝ එහෙම නැත්නම් අනවශ්‍ය කාලෙදී ප්‍රේම සම්බන්ධ වලට පත් වෙච්ච දරුවෝ එහෙම නැත්නම් ගේම් ගහන දරුවෝ ඔයගේ දරුවන්ගේ දෙමව්පියන් තමයි ඉතින් මාව ඕන වෙන්නේ මේ මම ඒ දරුවන්ගේ යාළුවෙක් වෙමින් මම හිතන්නේ හොඳ දෙයක් මගෙන් වෙනවා සමාජයට විශේෂයෙන්ම දරුවන්ට ඔය පෙම්වතුන්ට ඔය රිජෙක්ට් කරන අයට තමයි මගේ ළඟට එන්නේ මගේ ළඟට එන්න නම්බර් එකක් තියෙනවා 071 122 221
ඉතින් මාව හම්බ වෙන්න පුළුවන්. හොඳයි මේ කතා බහ අනිවාර්යයෙන්ම අප නැවත වතාවක් ඉදිරි දිගුවක් විදියට කරගෙන යමු. මම නැවතත් මතක් කරන්නම් මේ දුරකථන අංකය 0.71 122 221. නැවත වතාවක් 0.71 122 221. ඔබේ අවශ්‍ය උපදේශන සේවාවන් වෙනුවෙන් ලයිෆ් කෝච් උදේ දේවාමුල මහතාව සම්බන්ධ කරගන්න පුළුවන්. එසේනම් తాවකාලික තමුදුමක් විතරයි ඔබතුමාට දෙන්නේ. නැවත වතාවක් අපි අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා මුණ ගැහෙමු. අර කෙටියෙන් කතා කරපු මාතෘකා දීර්ඝව කතා කරන්න. බොහොමත්ම ස්තුතියි අපත් සමග සම්බන්ධයෙන්. ලංකාවේ අනාගතය වර්තමානයේ කතා කරන ෆියුචර් මැප් තුලට අප ආරාධනා කරේ ලයිෆ් කෝච් උදේ දේවාමුල මහත්මයාට ආයිබෝන් කියමින් සමුදෙනවා ඔබතුමන්ට. බොහොමත්ම ස්තුතියි අපත් එක්ක සම්බන්ධ වුණාට ප්‍රිය හිතවතුනි. එසේනම් අවසරයි අපට සමුගන්නට හමු වෙමු හෙටත් උදේ 8ට.